අයිබෝන් එන්න හැමෝටම සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. ඉස්සෙල්ලා මට කියන්න මේ අපි දැන් මේ කතා කරන දේවල් ඔයාලට ඇහෙනවද? ඔයාලට ඇහෙනවද? පැහැදිලිව පේනවද? ඒක මට පොඩ්ඩක් කියන්න. මේ කතා කරන දේවල් ඇහෙනවද? හරි. right. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු ටික පටන් ගමු. එතකොට අපි දැන් මේ වෙනකොට අපි මේ පන්තිය පටන් ගන්න අපි දැන් මේ අද දවස අපි කතා කරන්නේ තුන්වෙනි දවසේ. හරි. අද නොවැම්බර් මාසේ 23 වෙනිදා අපි මේ වෙනකොට පන්තියේ දවස් දෙකක් අපි කතා කරලා ඉවරයි. ඒතර අපි අද දවසේ හම්බ වෙන්නේ මුණ ගැහිච්චේ මේ පන්තියේ ඔයාලා අපි මුණ ගැහෙන තුන්වෙනි දවසේ. එතකොට දැන් අපි ඉස්සල්ලාම අලුතෙන් ගොඩක් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්න නිසා ඒගොල්ලන්ට මම චුට්ටක් කියන්නම්. දැන් අපි මේ පන්තිය පටන් ගත්තේ මේ දේශන මාලාව නැත්නම් මේ පන්තිය පටන් ගත්තේ සංවර්ධන නිලධාරීන්. ඒ කියන්නේ ඔයාලගේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ ගැසට් කරලා තියෙන විදිහට පෙබරවාරි මාසේ විභාගය පැවැත්වෙයි. යම්කිසි නොවැළැක්විය හැකි හේතු මොනවා හරි තිබ්බොත් ඒ කියන්නේ රටේ තියෙන කොවිඩ් තත්ත්වය වගේ දේවල් එක්ක එහෙම මොනවා හරි හේතු තිබ්බොත් හරි සමහර වෙලාවල් වලදී ඒකේ වෙනසක් වෙන්න පුළුවන්. නමුත් දැනට ප්ලෑන් කරලා තියෙන විදිහට ජනවාරි මාසේ මේ විභාගයේ පෙබරවාරි මාසේ මේ විභාගේ පවත්වනවා. ඒතොර අපි දැන් මේ ඉන්නේ නොවැම්බර් මාසේ. අපි පන්තිය පටන් ගත්තේ නොවැම්බර් මාසේ මුල සතියේ. ඒ කියන්නේ මට මතක විදිහට නොවැම්බර් මාසේ අද 23 16 9 වෙනිදා පටන් ගත්තේ අපි පන්තිය. එතකොට නොවැම්බර් මාසේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මේ මාස 4ක වැඩසටහනක් තමයි අපි ඔයාලට මේ හඳුන්වලා දුන්නේ. ඒ කියන්නේ මේ මාස 4ක කාලය ඇතුලේ ඔයාගේ පරිගණක විෂය නැත්නම් තොරතුරු තාක්ෂණ විෂය ICT පැය දෙකක පේපර් එකක් තියෙන්නේ. මේකට අවශ්‍ය සම්පූර්ණ තියරි කොටස් ටික ඉවර කරලා ඒ අතරෙම පන්තිය යන අතරේ අද ඉඳලා අපි වැඩි පටන් ගන්නවා. මම මුල දවස් දෙකේ කරේ නැත්තේ ඔයාලා ගොඩ දෙනෙකුට තියරි මොකුත් නැති නිසා. ඒතර අද ඉඳලා අපි දවසකට එක පේපර් එක ගානේ කතා කරනවා. ප්‍රශ්න 10ක් විතර. ඉදිරියේදී බහුවර්ණ ප්‍රශ්න වෙන වෙනම කතා කරනවා. අපි ඔයාලව පෙබරවාරි මාසයේ තියෙන මේ විභාගය වෙනුවෙන් 100% සූදානම් කරනවා. ඒ 100% සූදානම් කරනවා කියලා කියන්නේ අනුමාන ප්‍රශ්න ටික විතරක් කරලා ඔයාව විභාගයට තල්ලු කරලා යවනවා කියන තැන නෙවෙයි. ඔයාව මේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරලා. ඒ කියන්නේ අපි එතනදී විශ්වාස කරන දේ තමයි ඔයාලා රාජ්‍ය අංශයේ නිලධාරීන් තව අවුරුදු 20ක් 25ක් සමහර කට්ටිය ඊටත් වඩා වැඩි කාලයක් මේ රාජ්‍ය අංශයේ සේවය කරන්න ඕනේ. මේ රටට සේවය කරන්න ඕනේ. එතකොට ඔයාලට මේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ තියෙන්නේ ඔයාලගේ මේ දැනුම පරීක්ෂා කරන්න. ඒක නිකන් යන්තම් වැටෙන් පැනලා විභාගේ කොට දාන්න උදව් කරන්නේ නැතුව ඒක කොහොමත් අපි පොඩ්ඩක්වත් සැක කරන්න එපා. ඔයාලව ඒ දැනට අපි තල්ලු අරගෙන යනවා අනිවාර්යෙන්. ඒත් එක්කම ගොඩාක් දෙනෙකුට නීරස වෙලා තියෙන තොරතුරු තාක්ෂණ විෂය ඔයාට හරියට කියලා දෙන එක. ඒක තමයි අපේ මේ පන්ති ඇතුලේ තියෙන අපේ උත්සාහය. ඒතකොට මේ උත්සාහය අපි මේ දරන්නේ මේ කියන ඔයාලට මේ කියන සියලු පහසුකම් එක්ක මේ පන්තිය කරගෙන යන්නේ ඔයාලව පෙබරවාරි මාසේ කියන කාර්යක්ෂමතා කඩේ විභාගයේ ඔයාගේ ලකුණු මට්ටම සම්පූර්ණ කරගන්න උදව්වක් දෙන ගමන් ඔයාට කාර්යාලය ඇතුලේ වැඩ කරගෙන යනකොට අවශ්‍ය වෙන තොරතුරු තාක්ෂණ දැනුම මේක ඇතුලේ ලබා දෙන එක. ඒ නිසා තමයි අපි අර පිළිවෙලකට සිලබස් එක කවර් කරගෙන යන ගමන් ඔයාට ප්‍රශ්න පත්‍ර කරන්නේ නැතුව එහෙම නැතුව අපිටත් ඇත්තටම
මේක ලේසි මේ විදියට සිලබස් එක කවර් කරගෙන යන්නේ නැතුව මුළු සිලබස් එකම ආවරණය වෙන විදියට ප්‍රශ්න විතරක් කතා කරොත් නමුත් ඔයාට ඒක දෙවිදියකින් වැඩක් නැති වෙනවා. එක පැත්තකින් තමයි ඔයාට විභාගිකයට දැනුම නැති වෙනවා. මොකද අපි කතා කරන ප්‍රශ්නෙම පේපර් එකේ આવොත් හොඳයි. ඊට වඩා පොඩ්ඩක් ප්‍රශ්න වෙනස් කරලා આવොත් එහෙම ඔයාට ඒක ලියා ගන්න දැනුම නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් අවශ්‍යයි. ඒ වගේම දැනුමත් එක්ක ඔයාට මේකේ තියෙන කුසලතා සහ මේ අත්දැකීම් එක්ක විභාගයේ සමත් වෙන්න අවශ්‍ය උපකාරයක් අවශ්‍යයි. ඉතින් ඔය කියන සියලු දේවල් ආවරණය වෙන විදිහට තමයි මේ පාඨමාලාව නැත්තම් මේ වැඩසටහන අපි සකස් කරලා තියෙන්නේ. ඒතකොට දැන් මේක කරගෙන යන විදිය මේ වෙනකොට ඔයාලා දන්නවා. හැම සතියකම අපි පැය දෙකක් අපි පන්තිය කරනවා. අපි දැන් ප්‍රායෝගිකව මට ගොඩ දෙනෙක් කිව්වා දැන් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ තව පැය භාගයක් විතර වැඩිපුර කරන්න. නමුත් ගොඩ දෙනෙක් කිව්වා හෙට උදේට උදේ පාන්දර රස්සාවලට යන්න ඕනේ. ඒ නිසා ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. දැන් බලමු අපි මේ කාලය ඇතුලේ තියරිත් ආවරණය කරන ගමන් අපි ප්‍රශ්නක් කතා කරගෙන කොහොමත් අපි දෙසැම්බර් මාසෙන් පස්සේ දෙසැම්බර් මාසෙ මැද විතර වගේ වෙනකොට අපි තව අමතර දවසක් අපි ගමු පේපර්ස් විතරක් කරන්න. ඒ කියන්නේ තියරි එක දවසකක් සහ පේපර්ස් කරන්න අපි තව දවසක පැයක විතර වගේ පොඩි පන්තියක් දාගමු. ඒක වෙනසක් නැහැ. මේ විදිහට අපි කතා කරගෙන යමු. එතකොට පන්තිය පටන් ගන්න කලින් මම චූටි දැනුවත් කිරීමක් කරලාම පන්තිය පටන් ගන්නම්. දැන් මේ වෙනකොට ඔයාලගේ WhatsApp group 4ක් තියෙනවා. මොකද එක WhatsApp group එකක ඉන්න පුළුවන් උපරිම 257යි. එතකොට WhatsApp group 4ක් තියෙනවා. ඊට අමතරව Telegram group එකක් තියෙනවා. මම හිතන්නේ Telegram group එකේ 440ක් විතර සමාජිකයෝ ඉන්නවා. එතකොට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඒගොල්ලෝ මම ඔයාලට කියන්නේ පුළුවන් හැමෝම ඔයාගේ ෆෝන් එකට Telegram app එක දාගන්න. මම අපේ ආයතනයේට මම කියන්නම් ආයතනයේ වැඩ කරන කෙනෙකුට අපේ පන්ති සංවිධානය කරන කට්ටියට ඔයාලගේ WhatsApp group එක ඇතුළට දාන්න කියලා Telegram download කරගන්න අවශ්‍ය link එක. එතකොට ඒ link එකෙන් Telegram download කරගන්න ඔයාගේ තියෙන මොනවා හරි ජංගම දුරකථනයක් ඔය තියෙන දුරකථන අංකයක Telegram account එකක් හදාගන්න. Telegram කියලා කියන්නේ Viber WhatsApp වගේම තවත් සංනිවේදන මෘදුකාංගයක්. මොකද ඇත්තටම පහුගිය කාලේ WhatsApp බිඳ වැටෙනකොට සේවාව බිඳ වැටෙනකොට Facebook එකත් එක්ක බිඳ වැටුණානේ පහුගිය කාලේ. නමුත් Telegram එක ඒ කාලෙත් ගැටලුවක් නැතුව තිබ්බ ඉතා වේගවත් සහ පහසුකම් ගොඩාක් තියෙන සංනිවේදන මෘදුකාංගයක් app එකක්. ඊළඟට ඒ විදිහට වැදගත්ම දේ තමයි ඒ app එක ඇතුළේදී ඒ ගමිතම group එකේ ඉන්නවා කියලා 400ක් මේ 400ට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක පෙන්නන්නේ නැහැ. හැබැයි WhatsApp වල එහෙම නෙවෙයි. ඔයාගේ WhatsApp නම්බර් එක පුද්ගලික දුරකථන අංකය ඔය WhatsApp group එකට සම්බන්ධ වෙච්ච ඕන කෙනෙකුට පෙන්නනවා. ඕන කෙනෙකුට මේ දුරකථන අංකය අරගෙන ඔයාට දුරකථන ඇමතුම් දෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා සහ පන්තියේ ළමයි, ඒ කියන්නේ group එකේ ළමයි ප්‍රමාණයත් වැඩි නිසා එතකොට අපිට Telegram channel එකක් අපි පාවිච්චි කරනවා, group එකක් පාවිච්චි කරනවා. එතකොට මම ඔයාලට කියන්නේ පුළුවන් හැමෝම පුළුවන් කියන්නේ ඔක්කොම කරනවා නම් මම කැමතියි. නමුත් ප්‍රායෝගිකව කාට හරි කෙනෙකුට ෆෝන් එකකට WhatsApp එක මේ Telegram දාගන්න අපහසුතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒක ඒගොල්ලෝ විතරක් හිටියට කමක් නැහැ. අනිත් හැමෝම තමන්ගේ ෆෝන් එකට Telegram app එක දාගෙන success online එකේ ආයතනයේ වාට දෙන link එක click කරලා Telegram group එකට සම්බන්ධ වෙන්න. එතකොට Telegram group එක ඇතුලේ අපිට හරිය ලේසි මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඒ වගේම Telegram group එක ඇතුළට ගියාම ඒ Telegram group එකේ නම උඩ ටච් කරන්න. නම උඩ ටච් කරාම එනවා tabs තුනක්. එකක තියෙනවා documents, එකක තියෙනවා links, එකක තියෙනවා video, ඔය විදිහේ files ඔය විදිහට tabs ටිකක් තියෙනවා. ඕකේ files කියන tab එකට ගියාම ඒ files කියන tab එක ඇතුලේ අපි මේ වෙනකල් දීපු tube තුනම සහ paper එක ඔය ටික ඔයගේ තියෙනවා. ඒකට වඩා පන්තියට අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් උනත් group එකට අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් උනත් එයාට පරණ tube එක ගන්නත් පුළුවන්. links වලට ගියාම පරණ class වල video වල recordings ටිකත් එතනම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හරි ලේසි. WhatsApp group පස්සේ ඉන්නකොට WhatsApp group 100ක් විතර තියෙනවා. එතකොට කොයි ඒ වගේ message එනවද කොයි ඒවට message යවනවද කියන එක සමහර වෙලාවට ඔයාලා දන්නේ නැත්නම් අපි දකිනවා සමහර වෙලාවට ඔයාලා ඉතින් ඒ වගේ අතපසු වීමුත් වෙනවා. සමහර වෙලාවට පවුලේ කට්ටියට යවන ෆොටෝස් ඉඳලා හිටලා වැරදිලා WhatsApp group ඇතුළට වැටෙනවා. ඒ ප්‍රශ්න මොකුත් නැහැ. Telegram group එකක් ඇතුලේ තිබ්බහම.
හරි මොකද හේතුව තමයි ඔයාලගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙනවා ඔයාලට කරදරයක්වත් නැහැ මේ වැඩ ටික කරගෙන යන්න හරි ලේසි. ඉතින් ඒ නිසා ඒකත් මම මතක් කරන ගමන් අපි පන්තියේ වැඩ කටයුතු ටික පටන් ගමු. ඔයාලා මේ අහන මැසේජ් වලට මම ප්‍රශ්න වලට මේවා උත්තර මම වෙනම පන්තිය ඉවර කරන්න ලං වෙලා මම උත්තර දෙන්නම්. චැලෙන්ජරේට මට මේ මැසේජ් වලට උත්තර දෙන්න ගියාම මට පන්තිය කරගෙන යන අවධානය එතනින් කැඩෙන නිසා ටිකක් අපිට පන්තිය එක දිගට ගලාගෙන යන විදිහට වැඩ කරගෙන යන්න ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ඔයාලගේ හැම ප්‍රශ්නයකටම අපි උත්තර දෙනවා. එතකොට අපි ගන්නේ මේ පන්තිය ඇතුළේදී ගන්නේ ඔයාලගේ මේක ඇත්තටම ඔයාලගේ විතරක් අනාගතයේ සම්බන්ධ කාරණයක් නෙවෙයි ඔයාලා වැඩ කරන ආයතනයේ සහ රටේ අනාගතයේ සම්බන්ධ අභියෝගයක් මේක. ඒතර කාර්යක්ෂමතා කඩයින් විභාගයේ පවත්වන්නේ ඔයාගේ අනාගතය තීරණය කරන්න. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ආයතනය ඇතුලේ උසස් වීම, ඔයාගේ ස්ථීර කිරීම මේ කියන සියලු දේවල් තීරණය වෙන්නේ මේ කඩයින් විභාගයේ උඩ. ඊට අමතරව ඔයාගේ ආයතනය වශයෙන් ඔයා ඇත්තටම මේ කාර්යක්ෂමතා කඩයින් විභාගයට ඔයාට තොරතුරු තාක්ෂණය ඊට පස්සේ ආයතනය ඇතුලේ වැඩ කරගෙන යනකොට කරගෙන යන දේවල් ලිපි ලියන විදිය මේ සියලු දේවල් උගන්වන්නේ ආයතනයක් විදිහට ඒ ආයතනයේ පවත්වාගෙන යාමට සහායක් එන නිසා. ඒ කියන්නේ ඔයා මේ විෂය ඉගෙන ගත්තාම මුදල් රෙගුලාසි ගැන නැත්නම් රාජකාරී නීති ගැන මේ කියන මේ දේවල් ගත්තාම ඔයාට ආයතනයක් ඇතුලේ වැඩ කරගෙන යන එක ලේසි. සහ පොදුවේ ගත්තාම රටක් විදිහට ගත්තාම රටේ ප්‍රොඩක්ටිවිටි එක නැත්නම් අපේ රටේ කාර්යක්ෂමතාවයේ ප්‍රොඩක්ටිවිටි කියන සියලු දේවල් වලට ඕකේ ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා අපි මේ පන්ති ඇතුළේදී ගන්නේ ඔයාගේ අනාගතය සහ ඔයාගේ ආයතනයේ අනාගතය සහ රටේ අනාගතය සම්බන්ධ වගකීම් අරගෙන මේ පන්ති ඇතුලේ අපි මේ කරගෙන යන්නේ. ඒ නිසා ඉතින් මම කාරුණිකව ඉල්ලනවා මේ පන්තියට සහභාගී වෙනකොට උනන්දුවෙන් සහභාගී වෙන්න සර් රෙකෝඩින් එක දායිනේ කියන බලාපොරොත්තුවෙන් ගෲප් එකේ ඉඳගෙන පස්සේ රෙකෝඩින් එක බලනවා කියන බලාපොරොත්තුවෙන් පන්තියට නෑගෙන ඉන්න එපා. ප්‍රායෝගික ගැටලු සමාන ගන්න ඇති ඔයාලට ඒවා වළක්ව ගන්න. අපි හැමෝම රස්සා කරන උදවිය හරි අපි හැමෝම ගෙවල් වල රාජකාරී තියෙන කට්ටිය. ඉතින් ඒ ඔක්කොම එක තමයි මේ වැඩ කටයුතු ටික අපි කරගෙන යන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම පන්තියට සහභාගී වෙන්න, ඒ පන්තිය කරන වැඩ ටික ඉගෙන ගන්න, පන්තිය ඉවර වුණාට පස්සේ දාන රෙකෝඩින් එක නැවත අහන්න. හරිද? දැන් නිකමට කල්පනා කරන්න මේ අපි මේ නොවැම්බර් මාසේ නොමිලේ පන්තියකුත් කරනවා කරන ගමන් රෙකෝඩින් එකකුත් දෙනවා. එතකොට මේ රෙකෝඩින් එක නැවත අහන්න. එතකොට පුළුවන් හැම වෙලාවෙම බස් එකේ යන ගමන් හරි හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන රෙකෝඩින් එක අහන්න. හරි? එතකොට ඔයාට මේක අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ. මේ පන්ති ඇතුලේ කරන දේවල් නැවත අහනකොට ඉබේම ඔයාට පාඩම් හිටිනවා. ඒ නිසා මේ ඔයාට මේ දෙන මහඟු අවස්ථාවේ ප්‍රයෝජන උපරිම විදිහට පුතාලා නෙලා ගන්න. එහෙම නැති වුණොත් අපරාධයක් වෙන්නේ. හරි? ඉතින් ඒ නිසා ඒකත් මතක් කරනවා. අවසාන වශයෙන් මම මතක් කරනවා මේ පන්තිය සම්බන්ධයෙන් මේක තරඟ විභාගයක් නෙවෙයිනේ. අරයා පළවෙනියා වෙනවා, මෙයා දෙවෙනියා වෙනවා, මෙයා අයිලන්ඩ් රෑන්ක් එක ගන්නවා, මෙයා එහෙම තරඟ විභාගයක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ ආයතනවල, ඔයාගේ පවුලේ, ඔයාගේ ඉස්කෝලේ මේ විභාගෙට මුහුණ දෙන්න බලාගෙන ඉන්න. සමහර වෙලාවට ඔයා වැඩ කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ යාළුවා සමහරලාට කැම්පස් එකේ වත් එක්ක ඉගෙන ගත්ත යාළුවා මේ පාර EB එක ලියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ කරන කෙනෙක්. ඒගොල්ලන්ට මේ පණිවිඩය දෙන්න. මොකද අපි අපේ පන්ති ඇතුලේ පවත්වා ගන්න යන්න පුළුවන් උසස්ම ගුණාත්මක භාවයක් එක්ක ඔයාගේ පෙබරවාරි විභාගයට අපි ආව සූදානම් කරනවා. ඉතින් මේ විශ්වාසයත් එක්ක ඔයාගේ යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න. හරි. එහෙනම් යමු අපි පන්තියට. අපි පන්තිය ගැන කතා කරනකොට දැන් අපි ගිය සතියේ පන්තිය ඉවර කරන්න ලං වෙන මොහොතේදී අපි කතා කරා පද්ධති කියලා එකක් කතා කරා. ඒ කියන්නේ පරණ ටියුට් එකේ මට සමහර දරුවෝ මට මැසේජ් කරලා තිබ්බා සර් පුළුවන් නම් ඊළඟ දවසේ පන්තිය පටන් ගත්ත ගමන් චුට්ටක් ආපහු සැරයක් පද්ධති ගැන කියලා දෙන්න කියලා. හරි? ඒ නිසා මම ආපහු සැරයක් පොඩි වෙලාවක් අරගෙන ගිය සතියේ ටියුට් එකේ අන්තිම පිටුවේ තිබ්බ පද්ධති කියන එක ගැන මම කියලා දෙනවා. මොකද මේ පද්ධති කියන එකේ දිගුව නැත්නම් ලින්ක් එක එක්ස්ටෙන්ෂන් එක තමයි අද දවසේ පන්තියේ අපි අපේ පාඩම ඇතුලේ අපි කතා කරන්නේ. එතකොට පද්ධතියක් මේ පද්ධතියක් කියන වචනේ අපි අහන්නේ
ICT විෂය නිර්දේශය ඇතුළේම නෙවෙයි. අපි පොඩි කාලේ 4 වසර 5 වසර 6 වසර ඉන්න කාලේ ඉඳලා අපි විද්‍යාව ඉගෙන ගන්නකොට අපි පරිසරය ඉගෙන ගන්නකොට අපි සමාජ අධ්‍යයනය කියලා ඉස්සර විෂයක් තිබ්බා ඕවා ඉගෙන ගන්නකොට මේ පද්ධති කියන වචනය අපි නිරන්තරයෙන් ඒ කාලේ අපි පාවිච්චි කරා. පද්ධති කියන වචනේ අපි නිරන්තරයෙන් අපි පාවිච්චි කරා. විද්‍යාව තුළදී අපි පාවිච්චි කරා. ඊට පස්සේ O level A level කරන කාලේ වෙනකොට ජීව විද්‍යාව තුළදී අපි පාවිච්චි කරනවා. රසායන විද්‍යාව තුළදී අපි පාවිච්චි කරනවා. භෞතික විද්‍යාවේදී පාවිච්චි කරනවා. ඒ වගේම පරිසරයේ ගැන කතා කරනකොට පාවිච්චි කරනවා. හරි? නීතිය සම්බන්ධයෙන් ගත්තාම අපි පාවිච්චි කරනවා. සෞර ග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පාවිච්චි කරනවා. එතකොට ඉංජිනේරු විද්‍යාවේ වාහනයක ඒත් පාවිච්චි කරනවා. එතකොට මේ පද්ධති කියන වචනය තොරතුරු තාක්ෂණයට විතරක් අදාළ වෙන නැත්නම් තොරතුරු තාක්ෂණයට විතරක් විශේෂීකරණය වූ වචනයක් නෙවෙයි. මේ පද්ධති කියන වචනයත් එක්ක අපි කතා කරනවා මෙන්න මෙහෙම එකක්. මොකක්ද මේ පද්ධතිය? පද්ධතියක් කියන්නේ මොකක්ද මේ පද්ධතියක් කියලා කියන්නේ? මේක ලෝකේ තියෙන ඕනෑම පද්ධතියකට මේ අර්ථ දැක්වීම එකයි. පද්ධතියක් කියන්නේ මොකද්ද? යම් පොදු අරමුණක් වෙනුවෙන් පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන උපපද්ධති සමූහයක්. යම්කිසි පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන උපපද්ධති සමූහයක් අපි කියනවා පද්ධතියක්. පොදු අරමුණක් යම්කිසි පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන පොදු අරමුණක් අර ඔයාලගේ අර ආයතනයට ඇතුල් වෙන තැන දොර ගාව ගහලා තියෙනවා බැක්ම සහ මෙහෙවර විෂන් මිෂන්. ඒක තමයි ඔයාලගේ ආයතනයේ තියෙන පොදු අරමුණ. ඔයාලා ඔක්කොම වැඩ කරන්නේ ඒ පොදු අරමුණ වෙනුවෙන්. හරි? ඒ අරමුණට යන්න තමයි ඒ ආයතනයේ වැඩ කරන්නේ. ඒකේ ඉන්න උසස් නිලධාරීන්, රියදුරන්, ලිපිකරුවන්, ඊට පස්සේ සමහර වෙලාවට ගේට්වේ ඉන්න ආරක්ෂක නියාමකවරු මේ කියන සියලු දෙනා පණිවිඩකරුවන් මේ සියලු දෙනා වැඩ කරන්නේ අර තියෙන පොදු අරමුණ කරා යන්න. හරි? එතකොට ඕනෙම පද්ධතියක් ගත්තාම ඕනෙම පද්ධතියකට තියෙන පුතාලා පොදු අරමුණ. ඒ පොදු අරමුණ වෙනුවෙන් ඒ පද්ධතියට සම්බන්ධ වෙච්චි උපපද්ධති එකට එකතු වෙලා අන්තර් ක්‍රියා සිදු කරමින් පොදු අරමුණ කරා ගමන් කරනවා. එහෙම පොදු අරමුණ කරා ගමන් කරනකොට මේ අය සංනිවේදනය කරනවා. මේ උපපද්ධති අතර සංනිවේදනය කරනවා. හරි? දැන් අපි නිකන් මෙහෙම හිතමුකෝ. ඔයාලට තේරෙන විදිහට අපි ගමු මෙහෙම. ඔයාලට තේරෙන විදිහට අපි ගත්තොත් අපේ කියනවා මේ හරි ඔන්න ඔහොම ශ්වසන පද්ධතිය තියෙනවා. හරි ඔබ තියෙනවා. දැන් බලන්නකො මේකේ තියෙනවා පොදු උපපද්ධති පොදු අරමුණක් තියෙනවා. මේ වෙලාවේ උපපද්ධතියක් තියෙනවා. හරි? නාසය තියෙනවා. ශ්වාසනාලය තියෙනවා. හරි ඔය වගේ මේ පෙනාවු තියෙනවා. මේ පෙනාවු ඇතුලේ තවත් ගියාම බෙදි ගියාම ඕකස්සේ තව තියෙනවා ගර්ථ තියෙනවා. මේ වගේ සියලු දේවල් එකතු වෙනකොට උපපද්ධති ගොඩක් තියෙනවා. දැන් මේ උපපද්ධති ඔක්කොම මේ ශ්වසන පද්ධතියේ තියෙන පොදු අරමුණ. ඒක තමයි අපේ නාසයෙන් අපි ගන්නවා ඔක්සිජන් සහිත වාතය.
අරගෙන ඒක පෙනහළු වලට පුරව ගත්තට පස්සේ ඒ පෙනහළු වල මේ ශ්වාසනාලය ශ්වාසනාලිකා ඕවාක්ෂර ගියාම මේක අස්සේ ඉතිලා ගිහිල්ලා තියෙනවා රුධිර නාල කේශනාලිකා ඒ කේශනාලිකා වලට මේකේ තියෙන ඔක්සිජන් ටික මාරු කරලා අනිත් පැත්තෙන් ශිරා වලින් එන අපිරිසිදු රුධිරයත් එක්ක එන කාබන් ඩයොක්සයිඩ් ටික මේක අරගෙන අපි අනිත් පැත්තේ පිට කරනවා. ඕකනේ සරල කතන්දරේ නිකන්. සරල කතන්දරේ. එතකොට මේ පොදු අරමුණ කරා යාම වෙනුවෙන් මේකේ උපපද්ධති ගොඩක් තියෙනවා. නහය තියෙනවා. හරි. ශ්වාසනාල, ශ්වාසනාලිකා, පෙනහළු ඔය වගේ උපපද්ධති ගොඩක් තියෙනවා. දැන් මේ ඔක්කොම මොකද කරන්නේ? අර කියන පොදු අරමුණ පොදු අරමුණ කරා යාම වෙනුවෙන් සියලු දෙනාම එකවන්ව වැඩ කරනවා. එකවන්ව වැඩ කරනවා. ඒ කියන්නේ අපි මෙහෙම කරලා උඩට මෙහෙම හුස්ම ගන්නකොට ඒ එන වාතයෙන් පෙනහළු ටික හොඳට පිරෙනවා. අපි හුස්ම ගන්නකොට පෙනහළු ටික පිරෙන්නේ නැත්තම් අන්න අපිට අර පොදු අරමුණ කරා යන්න බැරි වෙනවා. දැන් ඔය කොවිඩ් එහෙම හැදුනම වෙන්නේ ඕකනේ. හරි මේ පෙනහළු වලට හානි වෙනවනේ නියුමෝනියා තත්ත්වයක් ආවම. දැන් අන්න බලන්න මේ පොදු අරමුණ කරා යන්න බැරි හේතුව. එහෙම වුණාම පද්ධතිය බිඳ වැටෙනවා. ඒ නිසා ඕනෑම පද්ධතියක් ගත්තාම ඕනෑම පද්ධතියක පොදු අරමුණක් තියෙනවා. පොදු අරමුණ කරා යාම වෙනුවෙන් උපපද්ධති රාශියක් තියෙනවා. මේ උපපද්ධති පොදු අරමුණ කරා යාම වෙනුවෙන් ඒ අතර අන්තර් ක්‍රියා සිදු කරනවා. ඒ වගේම ඒ පද්ධතිය වෙනත් පද්ධති වලින් වෙන් කර හඳුනා ගැනීමට පද්ධති සීමාවක් තියෙනවා. දැන් ශ්වසන පද්ධතියයි රුධිර සංසරණ පද්ධතියයි ආහාර ජීර්ණ පද්ධතියයි අපිට වෙන් කරලා පුරගන්න පුළුවන්. ඒනේ පද්ධති සීමාව අපි දන්නවා. හරි. අන්න ඒ වගේ ඕනෑම පද්ධතියක් වෙනත් පද්ධති වලින් වෙන් කිරීම සඳහා පද්ධති සීමාවක් තියෙනවා. ඒතකොට මේ පද්ධති සීමාවෙන් පිට ඉන්න කට්ටියත් සමහර වෙලාවට අපේ පද්ධතියත් එක්ක සංනිවේදනය කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ශ්වසන පද්ධතියයි රුධිර සංසරණ පද්ධතියයි සංනිවේදනය කරනවා. පද්ධති දෙකක්. ශ්වසන පද්ධතිය එයාගේ පොදු අරමුණට යනවා. රුධිර සංසරණ පද්ධතිය එයාගේ පොදු අරමුණට යනවා. ඒ දෙන්නගේ පොදු අරමුණ කරා යනකොට ඒ දෙන්න අතර සංනිවේදනයකුත් ඕනේ වෙනවා. එහෙම දේවලුත් මේ ලෝකේ සිද්ධ වෙනවා. ඉතින් ඇයි අපි දැන් මෙතනදී මේ පද්ධතියක් ගැන කතා කරන්නේ? අපි ඉගෙන ගන්න විෂය තොරතුරු තාක්ෂණය. ඇයි අපි පද්ධතියක් ගැන කතා කරන්නේ? ඒකට හේතුව තමයි අපි අනාගතයේ දැන් මෙතනින් ඉස්සරහට අපි කියන්නේ පරිගණකය කියලා නෙවෙයි පුතාලා. පරිගණක පද්ධතිය. අපි එමයි කියන්නේ. අපි කියනවා කම්පියුටර් සිස්ටම්. එහෙම කියන්නේ. කම්පියුටර් සිස්ටම් කියලා කියන්නේ පරිගණක පද්ධතිය කියලා කියන්නේ. මෙතනින් ඉස්සරහට කම්පියුටර් සිස්ටම් පරිගණක පද්ධතිය. මොකක්ද මෙයාගේ පොදු අරමුණ? පොදු අරමුණ තමයි මේ බලන්න අපි ඉගෙන ගත්තා. දත්ත වලින් හදනවා මොනවද? අපි ඉගෙන ගත්තානේ. දත්ත වලින් හදනවා මොනවද? තොරතුරු. මෙවන්නේ දත්ත වලින් තොරතුරු නිර්මාණය කරනවා. පරිගණකයේ තියෙන මූලික ඉලක්කය ඕකනේ. දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීම. මෙන්න මේ පොදු අරමුණ කරා යාම වෙනුවෙන් එකිනෙකා අතර අන්තර්ක්‍රියා කරන උපපද්ධති සමූහයක් පරිගණකයේ ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි කියනවා පරිගණක පද්ධතිය කියලා. පරිගණක පද්ධතිය කියලා කියනවා. හරිද? ඔන්න ඔය හේතුව නිසා තමයි අපි පද්ධතියක් කියන එක කතා කරන්නේ. පද්ධතියක් කියලා කියන්නේ යම්කිසි පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන උපපද්ධති සමූහයක්. පරිගණකයේ තියෙනවා පොදු අරමුණක් දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීම. ඒ දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීම කියන පොදු අරමුණට යන්න උපපද්ධති ගොඩක් තියෙනවා. ඒ නිසා අපි මේකට පරිගණක පද්ධතියක් කියනවා. ඔන්න කතාව. හරි. දැන් අපි යනවා මෙතෙන්ට. ඔන්න කතාව. පරිගණක පද්ධතිය. පරිගණක පද්ධතිය. මේ පරිගණක පද්ධතියක් හැදිලා තියෙන්නේ ප්‍රධාන උපපද්ධති හතරකින්.
පරිගණක පද්ධතියක් හැදලා තියෙන්නේ ප්‍රධාන උපපද්ධති 4කින්. අපි මේ උපපද්ධති 4ට අපි කියනවා පරිගණකයක මෙන්න වචනේ මූලික සංරචක. පරිගණකයක මූලික සංරචක. ඉංග්‍රීසියෙන් අපි ඕකට කියනවා basic elements. basic elements. basic elements. පරිගණකයක මූලික සංරචක. මොනවාද මේ පරිගණකයේ මූලික සංරචක? එකකට අපි කියනවා දෘඩාංග. දෘඩාංග. අපි කියනවා hardware. hardware දෘඩාංග hardware. ඊට පස්සේ ඊළඟ සංරචකය අපි කියනවා මෘදුකාංග. ඒ කියන්නේ software. මෘදුකාංග software. ඊළඟට ස්ථිරාංග. ස්ථිරාංග අපි කියනවා firmware. ස්ථිරාංග firmware. right. අවසාන එක ජීවාංග අපි කියනවා liveware. හරි. ඔන්න මූලික සංරචක හතර. දැන් මෙතන ඇති සමහර වෙලාවට ICT කරපු දරුවෝ ඒ කියන්නේ A level වලට නැත්නම් O level වලට කැම්පස් එකේ විෂයක් විදිහට ICT ඉගෙන ගත්ත කට්ටිය ඇති. ඒගොල්ලන්ට නම් මේවල් අමාරු දේවල් නෙවෙයි. නමුත් ජීවිතේ කවදාවත් නොකරපු දරුවෝත් ඇති. ඒ නිසා ඒගොල්ලෝ හරියට මේක තේරුම් ගන්න. පරිගණක පද්ධතියක මූලික සංරචක හතරයි. මෙන්න මූලික සංරචක හතර: දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග සහ ජීවාංග. හරි. දැන් අපි මේ එක එක ගැන කතා කරමු. දෘඩාංග. පරිගණක පද්ධතියේ දෘඩාංග මොකක්ද මේ? පරිගණක පද්ධතියේ දෘඩාංග අපි ඒක යම් ඊළඟ පිටුවට. දෘඩාංග. මොනවද මේ කියන්නේ? දෘඩාංග කියලා කියන්නේ අත්ින් ඇල්ලිය. අතින් ඇල්ලිය හැකි. පරිගණකයේ තියෙන අතින් ඇල්ලිය හැකි දේවල් වලට අපි කියනවා දෘඩාංග කියලා. පරිගණකයේ තියෙන අතින් ඇල්ලිය හැකි දේවල්. මේ බලන්න. පරිගණකයේ තියෙන අතින් ඇල්ලිය හැකි. ඒවට අපි කියනවා දෘඩාංග. ඔබට ලස්සන ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා අතින් ඇල්ලිය හැකි tangible. අතින් ඇල්ලිය හැකි අපි කියනවා tangible. ඔකට ඉංග්‍රීසි පොතක තියෙන්නේ ඔකට tangible things. අපි එහෙම කියන්නේ hardware tangible things. අතින් ඇල්ලිය හැකි දේවල්. ඔයාලා කම්පියුටර් එකේ මෙහෙම ඇල්ලුවාම අතට අහු වෙන හැම එකම කම්පියුටර් එකේ hardware. දැන් ඒකට ඔයාලට ඉදර තියෙන කම්පියුටර් එකේ අතට අහු වෙන ඕන එකක් කම්පියුටර් හાર્ඩ්වෙයාර්. දෘඩාංග. දැන් මේවයින් අතින් අල්ලන්න බෑ මේවා. හැබැයි මේක පුළුවන්. දෘඩාංග. අතින් ඇල්ලිය හැකි. දැන් එයාගේ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද මෙයාගේ අනිත් ලක්ෂණය? මෙයාව අතින් අල්ලන්න පුළුවන්. ඒ වගේම මෙයාව පහසුවෙන් හැඩය වෙනස් කරන්න බෑ. අතින් අල්ලන්න පුළුවන්. හැබැයි පහසුවෙන් හැඩය වෙනස් කරන්න බෑ. මේ බලන්න උදාහරණයක්. මේ තියෙන්නේ කම්පියුටර් එකේ process එක. අපි කියන්නේ කම්පියුටර් එකේ brain එක, මොළය. ඔයා කියන්නේ කම්පියුටර් එකේ CPU එක කියලා. මේ තියෙන්නේ කම්පියුටර් එකේ CPU එක. right? මේ තියෙන්නේ කම්පියුටර් එකේ CPU එක. කම්පියුටර් එකේ brain එක. හරි. මේක ඇවිල්ලා දැන් තරම් අවුරුදු 17ක් විතර පරණ process එකක්. Pentium 3 එකක් මේ. හරි. මේ පන්ති වල ඔයාලට පෙන්නන්න මම මේක මෙන්න තියාගෙන ඉන්නවා. මේ බලන්න. දැන් මට මේකේ ප්‍රමාණය වැඩි, ලොකු වැඩි. මට මෙහෙම අල්ලලා මේව කරලා චූටි කරන්න බෑ. එහෙම නැත්නම් මට මේකේ ප්‍රමාණය මදි. අර
ගෙදර රොටි හදනකොට රොටියේ ප්‍රමාණය වැඩි කරන්න ටිකක් තද කරලා සයිස් එක වැඩි කරන්න. එහෙම මේකේ දෙපැත්තට ඇදලා මුඩු වලින් ඇදලා සයිස් එක වැඩි කරන්නත් බෑ. ඒ වගේම අපිට මේක පොඩි කරලා ගුලි කරලා විසි කරන්නත් බෑ. ඒ කියන්නේ හැඩය වෙනස් කරන්න බෑ මේක. පරිගණකයේ තියෙන දෘඩාංගවල හැඩය වෙනස් කරන්න බෑ. right? මේ තියෙන කම්පියුටර් එකේ මෙමරි එක. අපි කියනවා RAM එක. කම්පියුටර් එකේ මෙමරි එක. මට මේක පොඩි කරන්න බෑ මීට වඩා කුඩා කරන්න. ප්‍රමාණය විශාල කරන්නත් බෑ මේක ඇදලා. ඒ කියන්නේ මෙයාව පාස්වෙන් හැඩය වෙනස් කරන්න බෑ. අවසාන වශයෙන් මේ තියෙන කම්පියුටර් එකක මදර්බෝඩ් එක. හරි මව් පුවරුව. දැන් මේක ලොකු වැඩි කියලා මුල්ලෙන් අල්ලගෙන කුඩා කරන්න බෑ. ඒ වගේම පොඩි වුණා කියලා විශාල කරන්න බෑ. ඒ කියන්නේ මතක තියාගන්න කම්පියුටර් එකක පරිගණකයක දෘඩාංගවල හැඩය වෙනස් කරන්න බෑ. එහෙනම් ඔන්න දෘඩාංග යනු පරිගණකයේ ඇති අතින් ඇල්ලිය හැකි දේවල් ඒ වගේ ලක්ෂණයක් තමයි පහසුවෙන් හැඩය වෙනස් කළ නොහැක. ටියුබ් එකේ තියෙනවා. ඊට පස්සේ අපි යනවා මෘදුකාංග වලට. මොකද්ද මේ මෘදුකාංග කියලා කියන්නේ? හරි මෘදුකාංග. දැන් අපි මෙහෙම වැඩක් කරමු. right ඔන්න පාඩම් කරගන්නත් ලේසි වෙන්න මේ දෘඩාංග අපි කියන හાર્ඩ්වෙයාර් දෘඩාංග මොනවාද ලක්ෂණ තමයි අතින් ඇල්ලිය හැක. ඊට පස්සේ පහසුවෙන් හැඩය වෙනස් කළ නොහැක. හරි මොනවාද මේකට උදාහරණ? උදාහරණ තමයි අපි කියනවා උදාහරණ මේ බලන්න. යතුරු පුවරුව කීබෝඩ් එක. මූසිකය මවුස් එක. යතුරු පුවරුව කීබෝඩ්. මූසිකය මවුස්. හරි සකසනය අපි කියන ප්‍රොසෙසර්. මේ ඔක්කොම හાર્ඩ්වෙයාර් වලට උදාහරණ. හරි දෘඩාංග වල ලක්ෂණ. පහසුවෙන් හැඩය වෙනස් කරන්න බෑ. අතින් අල්ලන්න පුළුවන්. හරි right අපි අර මෘදුකාංග වලට මේක ඕනේ කට්ටිය ඕනේ නම් මේකේ රෙකෝඩින් එකක් බලනවානේ. ඕනේ කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නකොට කමක් නැහැ. ටියුට් එකේ මේවා තියෙනවා. හරි ඕනේ නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. අතින් ඇල්ලිය හැක පහසුවෙන් හැඩය වෙනස් කරනවා. හරි අපි යනවා ඊළඟට මෘදුකාංග. මොකද්ද මේ මෘදුකාංග කියලා කියන්නේ? මෘදුකාංග අපි කියනවා software මෘදුකාංග software. මේ මොනවද මේ? right මේ කියන්නේ සරලව මෙහෙමයි. මෘදුකාංග කියලා කියන්නේ මම මේ උත්තරේ ලියා ගන්න එපා. මම මේ උත්තරයක් හදනවා ඔයාලට අර්ථ දැක්වීමක් මම මේ හදනවා. බලා ගන්න. මෘදුකාංග යනු පරිගණකයට ලබා දී ඇති උපදේශ මාලාව. පරිගණකයට ලබා දී ඇති උපදේශ මාලාව. දැන් ඔයා ගෙදර ඉන්නකොට අම්මා සමහරලාට ඔයාට ඒකක් හදන්න ඉතින් චූටි කාලේ කියලා දෙන්නේ නැති. හරි සම්බෝලයක් හදන්න එහෙම කියලා දෙන්නේ නැති. පරිපෝද්දක් හදන්න කියලා දෙන්නේ නැති. අඩුම ගානේ අම්මා කියන එක අහගෙන පරිපෝද්දක් හදුවේ නැතත් ටීවී එකේ පබ්ලිස් මහත්තයා උගන්වන විදිහට හරිය කැමක් හදන්න ඇති ඔයාලා. බලන්න උපදෙස් දෙන්නේ මේක ඇතුලේ.
ඒ වැඩේ කරන්න උපදෙස් දෙනවා. ඉස්සල්ලාම මේ වැඩේ කරන්න, ඊට පස්සේ මේ වැඩේ කරන්න, ඊට පස්සේ මේක කරන්න, ඊළඟට මේ වැඩේ කරන්න, අවසානයේ මෙහෙම කරන්න. උපදෙස් ටිකක්. දැන් මට කියන්න මේ උපදෙස් කියන එක ගත්තාම මේ උපදෙස් පරිගණකයට ලබා දෙන උපදෙස් දෙන්න ඕනේ මොන භාෂාවෙන්ද? සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද, දෙමළෙන්ද, ජර්මන් වලින්ද, ග්‍රීක වලින්ද? දැන් ඔයාට දෙන උපදෙස්. දැන් ඔයාට කාර්යාලය ඇතුලේ වැඩ කරගෙන යනකොට උපදෙස් හම්බ වෙනවා. ආයතන ප්‍රධානියාගේ. දැන් මේ දෙන උපදෙස් ටික ඔයාලට තේරෙන භාෂාවකින් දෙන්න ඕනේ නේද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා යනවා රස්සාවක් කරන්න ආයතනයකට. එතන බොස් ඉන්නේ අපි හිතමුකෝ ප්‍රයිවට් කම්පැනි එකකට යනවා. එතන බොස් ඉන්නේ ජර්මන් ජාතිකයෙක්. එයා ඔයාලට උපදෙස් දෙනවා ජර්මන් වලින්. ඈ? තියාගෙන යනවා. yes sir no sir කියලා එනවා. දැන් තේරෙනවද වැඩි? විරෝධයක් තේරෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? කෙනෙකුට උපදෙස් දෙනකොට එයාට තේරෙන භාෂාවකින් උපදෙස් දෙන්න ඕනේ. කෙනෙකුට උපදෙස් දෙනකොට ඒ උපදෙස් අහන කෙනාට තේරෙන භාෂාවකින් උපදෙස් ටික දෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔයාට උපදෙස් දෙනකොට ඔයාට තේරෙන භාෂාව සිංහලෙන් දෙන්නේ, ඉංග්‍රීසියෙන් දෙන්නේ, දෙමළෙන් දෙන්නේ. හරි. එහෙනම් පරිගණකයට උපදෙස් දෙනකොට පරිගණකයට සිංහල තේරෙන්නේ නැහැ, දෙමළ තේරෙන්නේ නැහැ, ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ, චයිනීස් තේරෙන්නේ නැහැ, නේ? ජර්මන් තේරෙන්නේ නැහැ. එයාට තේරෙන වෙනම භාෂාවක් තියෙනවා. පරිගණකයට තේරෙන භාෂාවට අපි කියනවා මේ වචන අහගන්න ක්‍රම ලේඛන. මම මේ වචන සෙට් එක වෙනම ටියුට් එකක් විදිහට ගහලා දෙන්නම් ඈ. තේරෙනවද කියන කතාව? දැන් වචන සෙට් එක. ඒ කියන්නේ මේ පාරිභාෂික ශබ්ද මාලාව කියලා කියන්නේ උඹ. පාවිච්චි කරන සිංහල වචනේ ඒකට දෙන ඉංග්‍රීසි වචනේ. ඒකෝර ඔයාලා පාඩම් කරනකොට එහෙම ලේසි. ඔය ලියුම් ලියන කොටත් සමහර වෙලාවවලදී සමහර කට්ටියට ඔය සිංහලෙන් ලියුම් ලියනකොට එහෙම ඉංග්‍රීසි වචනේ දන්නවා. සිංහල වචනේ දන්නේ නැහැ IT වල. හරි. දැන් සමහර කට්ටිය අපෙන් අහන කෝල් එකක් එන්න දීලා අහනවා මේ මොකක්ද අරකට සර්වර් එකක් කියලා කියනවා. ඒ සර්වර් එකට මොකක්ද කියන්නේ සිංහලෙන්? ඈ? එහෙම නැත්නම් සමහර කට්ටිය අහනවා මොනවද මේ ඩවුන්ලෝඩ් කරනවා කියන සිංහලෙන් කියන්නේ? ලියුම සිංහලෙන්නේ. ලියුම අස්සෙලිය යන්න බෑනේ ඩවුන්ලෝඩ් කියලා. ඒව අහනවා. එතකොට ඒ ටිකක් දැනගෙන ඉන්න දැන්. ක්‍රම ලේඛන කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රෝග්‍රෑමින්. මම මේ කියන දේවල් ඇහෙනවද මේ වටේ හයියෙන් වහිනවා? මේ කියන දේවල් ඇහෙනවද? පැහැදිලි නේද? වටේ සද්ද ඇහෙන්නේ නැහැ. හරි. ක්‍රම ලේඛන ප්‍රෝග්‍රෑමින් කියලා කියනවා. මොකක්ද මේ ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ? අපි කම්පියුටර් එකක් අපි යාට කියලා දෙනවා මේ වැඩේ කරන විදිය. දැන් අපි දැන් පාවිච්චි කරන කම්පියුටර් එකට 200යි වැඩි කිරීම 430 කියලා දුන්නොත් එහෙම එන්ටර් කී එක ගහපු ගමන් එයා උත්තරේ පෙන්නනවා. හැබැයි අපි කලින් දවසකදී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කියලා තියෙන්න ඕනේ 200 වැඩි කිරීම 430 කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එයාට අපි අදාළ උපදෙස් ටික කලින් දීලා තියෙන්න ඕනේ. අන්න එහෙම උපදෙස් දෙන්න පාවිච්චි කරන භාෂාවට අපි කියනවා ක්‍රම ලේඛන භාෂාවක් නැත්නම් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. එතකොට පරිගණක ක්‍රම ලේඛන භාෂාවකින් ලබා දීලා තියෙන උපදෙස් මාලාවක් අපි කියනවා මෘදුකාංගයක් නැත්නම් සොෆ්ට්වෙයාර් එකක්. හැබැයි ඕකස්සේ තව චූටි වචනයක් ලිස්තුණා. හරි? චූටි වචනයක් ලිස්තුණා. ඒ වචනේත් මම කියන්නම්. ඔය අපි ක්‍රම ලේඛන භාෂාවකින් අහගන්නකෝ. ක්‍රම ලේඛන භාෂාවකින් පරිගණකයට අපි උපදෙස් දෙනකොට ඒක අපි ක්‍රම ලේඛන භාෂාවකින් නැතුව අපි හිතමු සිංහලෙන් ඔයාලට උපදෙස් දෙනවා. අනුපිළිවෙලක් නැතුව උපදෙස් දුන්නොත් ඉස්සල්ලා කරන දේ ඉස්සල්ලා නොකිය ඊළඟට කරන දේ ඊළඟට නොකිය ඔයාට උපදෙස් දුන්නොත් වෙන්නේ ඔයාට මේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. එහෙමනම් ඔයාට හැම වෙලාවෙම උපදෙස් දෙනකොට
අනුපිළිවෙලකට උපදෙස් දෙන්න ඕන. හරිද? එහෙනම් යම්කිසි අනුපිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලාවක් යම්කිසි අනුපිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලාවකට අපි කියනවා මොකද්ද? මෘදුකාංගයක් කියලා. මම ওই උත්තරේ ආයෙ වෙනස් කරලා ලියන්නම්. පරිගණක මෘදුකාංගයක්. මොකද්ද? පරිගණක මෘදුකාංගයක් යනෝ මේ බලන්න පරිගණක මෘදුකාංගයක් යනෝ මෙන්න වචන සෙට් එක. පරිගණක ක්‍රමලේඛන මහන්න වෙලානේ. පරිගණක ක්‍රමලේඛන භාෂාවකි. පරිගණක ක්‍රමලේඛන භාෂාවකි. යම්කිසි අනුපිළිවෙලකට යම්කිසි අනුපිළිවෙලකට ලබා දී ඇති උපදේශ මාලාව. දැන් පේපර් එකේ අහන්නේ ඔයාලගේ අර බහුවර්ණ ප්‍රශ්න 50න් පස්සේ තව ඔයාලට තියෙනවානේ පොඩි මේ රචනා නෙවෙයි ඒව ඇත්තටම ව්‍යුහගත රචනා ප්‍රශ්න ටිකක් තියෙනවානේ. අර දීලා තියෙන ඉරි උඩ ලියන්න එහෙම. ඒ වගේ අහනවා ඔය වගේ පොඩි ඉලක්ක දීලා මොකද්ද මෘදුකාංගයක් කියන්නේ? මෘදුකාංගය කියන්නේ කුමක්ද? පරිගණක ක්‍රමලේඛන භාෂාවකින් යම්කිසි අනුපිළිවෙලකට ලබා දී ඇති උපදේශ මාලාවක්. සරලයි උත්තරේ. මෙන්න අපි දන්න මෘදුකාංග. Microsoft මෙන්න දැනගෙන කියමු. මෙන්න අපි දන්න මෘදුකාංග. Microsoft Windows. Microsoft Windows. Microsoft Word. දැන් ඔයාලගේ ඔෆිස් වලින් Word පාවිච්චි කරන්නේ නැහැ දැන් නේ. ඔයාලගේ පාවිච්චි කරන්නේ Open Office Writer. මෙයා තමයි මෘදුකාංග. හරි. Acrobat Reader. මේක මෘදුකාංග. නැත්නම් මෘදුකාංග. ක්‍රමලේඛන භාෂාවකින් යම්කිසි අනුපිළිවෙලකට ලබා දී ඇති උපදේශ මාලාවක්. දැන් ඒතර අපි මේ මූලික සංරචකවල ඕනේ නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේ මූලික සංරචකවල මෙහාට අපි දැන් ඉන්නේ මෘදුකාංග හරි දුඩාංග මෘදුකාංග දෙක හරි. මොකක්ද මේ ස්ථිරාංග කියලා කියන්නේ? ස්ථිරාංග. මේක අහලා නෑ ඔයාලා. ස්ථිරාංග. අපි කියනවා ෆර්ම්වෙයාර්. ෆර්ම්වෙයාර් ස්ථිරාංග. හරි ස්ථිරාංග ෆර්ම්වෙයාර්. මේක හොඳට අහගන්න මේක පරිගණකයේ මව්කුවරුව. අපි කියනවා මදර්බෝඩ්. motherboard මව්කුවරුව. මේක නිෂ්පාදනය කරන අවස්ථාවේම හොඳට අහගන්න. හරි? මව්කුවරුව නිෂ්පාදනය කරන අවස්ථාවේම හරි? මේ මව්කුවරුවේ පොඩි චිප් එකක් මව්කුවරුව තුල ඇති අපි කියනවා අර්ධ සන්නායක චිපයක්. චිප් එකක්.
හරි chip එකක් කිව්වහම නිකන් ඔෆ්සෙට් වගේ නම් chip එකක් කියලා කිව්වහම තේරෙනවා අර්ධ සම්නායක chip එකක් මව් පුවරුව තුල ඇති මදර් බෝඩ් එක මම ඔයාලට දෙන්නේ මේක තමයි මදර් බෝඩ් එක මේ මදර් බෝඩ් එකේ තියෙන අර්ධ සම්නායක chip එකක් පොඩි කලු chip එකක් මම පෙන්නන්නම් මේ chip එක පාවිච්චි කරන්නේ මේ chip එක පාවිච්චි කරන්නේ ඒ chip එකේ තියෙන්නේ පරිගණකය බල ගැන්වීමට මේ බල ගැන්වීම අපි පරිගණකයක් බල ගන්නනකොට අපි කියන්නේ දැන් යාළුවෙක් එක්කම කතා කරලා කිව්වොත් එimhe මගේ කම්පියුටර් එක එයා කියන්නේ පරිගණකයේ බල ගන්නනකොට කියන්නේ කම්පියුටර් එක බූට් කරනවා බූට් අපි කියන්නේ බූට් කරනවා කියලා කියන්නේ හරි යාළුවෙක් කිව්වොත් එimhe මගේ කම්පියුටර් එක බූට් වෙන්නේ නැහැ කියලා කිව්වොත් එimhe වෙන දේවල් ඔලුවට දාගන්න එපා ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් වෙන්නේ නැහැ කියලා හරි මේ තියෙන අර කඩේ ගන්න තියෙන ඒවාවත් අර කැම්පස් යන කාලේ කන එව්වවත් එව්ව නෙවෙයි කන මොකුත් නෙවෙයි මේ තියෙන්නේ මොනවද මේකට අපි කියන්නේ පරිගණකය බල ගන්නකොට අපි කියනවා බූට් වෙනවා කියලා පරිගණකව බල ගන්නේ බූට් කරනවා අපි කියන්නේ කම්පියුටර් එක බූට් කරනවා පරිගණකය බල ගැන්වීමට අවශ්‍ය වෙන මූලික උපදෙස් අවශ්‍ය වන මූලික උපදෙස් මේ ස්ක්‍රීන්ෂොට් ඕනේ කට්ටිය මේ රෙකෝඩින් එක බලන අතරේ ගහගන්න ස්ක්‍රීන්ෂොට්ස් ඒක ලේසි රෙකෝඩින් එක දාන්න මම පරිගණකය බල ගැන්වීමට අවශ්‍ය වන මූලිකම උපදෙස් අර්ධ සම්නායක චිප් එකක දාලා තියෙනවා කවුද මව් පුවරුව නිෂ්පාදනය කරන ආයතනය ලස්සනයි කතන්දරේ පරිගණකයක් බල ගැන්වීමට අවශ්‍ය වන මූලික උපදෙස් ටික මව්පුවරුව නිෂ්පාදනයේදීම එහි නිෂ්පාදකයා විසින් අර්ධ සම්නායක චිප් එක තැන්පත් කරනු ලබයි. එය ස්ථිරාංග ලෙස හඳුන්වයි. බලන්න කොච්චර ලේසිද කියලා කටපාඩම් වෙනවා. ස්ථිරාංග ලෙස හඳුන්වයි. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට මොකටද මේක? දැන් හાર્ඩ්වෙයාර් නම් අපි දන්නවා අපිට කීබෝඩ් මවුස් ඕනේ. software අපි දන්නවා අපිට word excel powerpoint ඕනේ දැන් ඔයා මගෙන් අහනවා මොකටද මේක දැන් අපිට මේක වැඩක් නැහැ දැන් අපිට වැඩක් තියෙන්නම මේක ඇයි පරිගණකයක් බල ගැන්නුවොත් තමයි අපිට software වලින් වැඩක් කරන්න පුළුවන් එහෙනම් බල ගන්නන වැඩේ කරන්නේ කවුද ස්ථිරාංග හරි මෙයා ඇතුලේ ඉන්නේ මෙයා ගාව ඉන්නවා පොඩි software එකක් ඒ software එකට කියනවා bootstrap program එක කියලා ඔයාලා සමහර කට්ටිය මේ BIOS කියලා එහෙම කියන්නේ ඒ BIOS කියලා කියන්නේ මේකේ කෑල්ලක් BIOS CMOS අහලා තියෙන වචන CMOS BIOS මේ වචන අහලා තියෙනවද CMOS කියලා කියන්නේ complementary metal oxide semiconductor complementary metal oxide semiconductor CMOS ඉතින් මම Google එකේම හොයලා බලන්න. හරිද? අර පහුගිය දවස්වල එන්නේ Google එකට ගිහිල්ලා ෂාරුක් ખાන්ගේ පුතාට මොකද උනේ? නේද? යෝහාරිගේ වීඩියෝ එක කී දෙනෙක් බලලා තියෙනවද? යන්නේ YouTube වලට ගිහිල්ලා Google වලට ගිහිල්ලා පොඩ්ඩක් දාලා බලන්න. CMOS complementary metal oxide semiconductor BIOS basic input output system. මෙයා ඉන්නේ මෙයාත් එක්ක. මේකේ කෑලි තමයි ඔය. මේකේ කෑලි ඔය. bootstrap එකේ තියෙන්නේ මේ ඔක්කොම එකට තියෙන්නේ CMOS දැන් මේ බලන්න මේක හදලා තියෙන්නේ අර්ධ සංනායක chip එකක් මදර්බෝඩ් එකේ මම පෙන්නන්නම් පොඩි කළු පාට chip එකක් තියෙනවා මේ chip එකේ තමයි මේක ස්ටෝර් කරලා තියෙන්නේ පොඩි ප්‍රෝග්‍රෑම් හරි දැන් මෙයන් පරිගණකයක් බල ගන්නන්න නැත්නම් බූට් කරන්න අපිට අවශ්‍ය වෙන මූලික උපාංග ටික එකක් අපිට RAM එක ඕනේ කම්පියුටර් එකේ main memory එක අපි ඉස්සරහට කතා කරනවා මෙන්න මේ තියෙන කම්පියුටර් එකේ main memory එක මේක ඕනේ कंप्यूटर के रैम में कौन වෙන්නේ कंप्यूटर එකේ Windows කියන මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්නේ මේකට අරගෙන මේක උඩ තියාගෙන තමයි වැඩ කරන්නේ ලෝඩ් කරන්නේ එහෙනම් මෙයා අනිවාර්යෙන් ඉන්න ඕනේ ඒ වගේම CPU එක process එක මධ්‍යස්ථ කිසු මේක කියන CPU එක ඉන්න ඕනේ CPU එක මෙයා ඉන්න ඕනේ
මොකද මෙයා තමයි පරිගණකය ඔන්න උනාට පස්සේ පාලනය කරන්නේ. හරි. ඊට පස්සේ කම්පියුටර් එකේ Windows කියන ඔපරේටින් සිස්ටම් එක දාලා මේ වගේ hard disk එකක් නැත්නම් දැන් අලුතෙන් අපි පාවිච්චි කරන SSD කියලා ඩිවයිස් එකක් තියා මේ වගේ මොන හරි storage device එකක මේ hard disk එක මේ තියෙන්නේ මම මේක ඉස්සරහට පන්තියේ පෙන්නනවා මෙයා ක්‍රියාකාරීත්වයේ පෙන්නනවා මේ තියෙන hard disk එක ගැලවුවාම ඇතුළේ තියෙන මේ විදිහට වගේ තියෙන hard disk එක ගැලවුවාම ඇතුළේ මෙහෙම තියෙන්නේ ඒක අපි ඉස්සරහට කතා කරනවා මෙන්න මේ වගේ hard disk එකක් තියෙන්න ඕනේ මොකද මේකේ තමයි Windows කියන operating system එක store වෙන්නේ hard disk එකක් තියෙන්න ඕනේ RAM එක CPU එක hard disk එක ඊට අමතරව hard disk එකේ operating system එකක් ඒ කියන්නේ ඔයාට තේරෙන විදිහට කිව්වොත් එහෙම Windows විතරක් නෙවෙයි Ubuntu Linux මේ වගේ operating system එකක් තියෙන්න ඕනේ ඊට අමතරව අනිත් දේවල් පොඩි දේවල් ඊට අමතරව මොනවද? තව එකක් තියෙන්න ඕනේ මේ අපි ඒකට කියනවා VGA video graphic array කියලා VGA කියන්නේ කම්පියුටර් එකේ ඔයා දැකලා ඇති මේ motherboard එකේ තියෙනවා කෑල්ලක් මෙන්න මෙහෙම port එකක් මේ තියෙන නිල් පාට මේ මෙයා මොකටද පාවිච්චි කරන්නේ මේකට තමයි ඔයාගේ monitor එකකින් එන cable එක සම්බන්ධ වෙන්නේ monitor එකකින් එන cable එක සම්බන්ධ වෙන්නේ මේකට. VGA එක තියෙන්න ඕනේ VGA card එක. ඊට අමතරව keyboard mouse වගේ input devices monitor එක printer එක වගේ output devices තියෙන්න ඕනේ input output devices. දැන් අපේ computer එකේ තියෙනවා power button එක මෙහෙම තියෙන්නේ. computer එකේ ඉස්සරහා තියෙනවා power button එක. මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. මෙහෙම රවුමක මෙහෙම ඉරිකා ඉරක් ගහලා තියෙනවා. අපි කියලා මේක ප්‍රෙස් කරනවා කම්පියුටර් ඔන් වෙනවා කරන්ට් එක දීලා මේක ඔබනවා ප්‍රෙස් කරපු ගමන් මොකද වෙන්නේ මෙන්න මේ bootstrap program එක මෙයා ඉන්නේ කම්පියුටර් එකේ motherboard එකේ තියෙන chip එකක් ඇතුලේ මෙන්න මේ bootstrap program එක run වෙන්න පටන් ගන්නවා ධාවනය වෙන්න පටන් ගන්නවා ක්‍රියාත්මක වෙනවා එහෙම ක්‍රියාත්මක වෙලා එයා මොකද කරන්නේ මෙන්න මේ කියන devices ඔක්කොටම එයා යවනවා පාලන සංඥාවක්. එයා සංඥාවක් යවලා බලනවා මේගොල්ලෝ සම්බන්ධ වෙලාද කියලා. මේක හරියට රබර් බෝලයක් අරගෙන වේගෙන් පිටියකට මෙහෙම ගහනවා. ගහපු ගමන් මොකද වෙන්නේ? පිටියේ වැදිලා ඒක අපි ගාවටම ආපහු එනවා. අන්න ඒ වගේ. මෙයා මෙතන ඉන්න මේ bootstrap program එක සිග්නල් එකක් යවනවා RAM එකට. RAM එක ප්‍රතිචාර දක්වනවාද කියලා බලනවා. සිග්නල් එකක් යවනවා CPU එකට එයා ප්‍රතිචාර දක්වනවාද කියලා බලනවා. සිග්නල් එකක් යවනවා hard disk එකට එයා ප්‍රතිචාර දක්වනවාද කියලා බලනවා. සිග්නල් එකක් යවනවා මෙයාට එයා ප්‍රතිචාර දක්වනවා. එහෙම ප්‍රතිචාර දක්වනවා නම් මම කියන කතාව බලන්න. ඔයාගේ කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කරපු ගමන් මොනිටර් එකේ මෙන්න මෙතන තියෙන යට තියෙන බල්බ් එක නිල් පාට හරි කොළ පාට හරි පත්තු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයා කම්පියුටර් එක ඔන් කරපු ගමන් කීබෝඩ් එකේ මෙන්න මෙතන තියෙන බල්බ් තුනක් තියෙනවා. ඒ බල්බ් තුන මොකද වෙන්නේ? පත්තු වෙලා නිවෙනවා. ඒ වගේම ඔයා ගාව තියෙන අර බල්බ් පත්තු වෙන මවුස් එකක් නම් මේ ස්විච් එක ඔන් කරපු ගමන් එයා නිවි පත්තු වෙන්න පටන් ගන්නවා. ඔයාගේ කම්පියුටර් එකට හයි කරලා තියෙනවා නම් CD දාන CD ROM එකක් නැත්නම් DVD ROM එකක්. ඒකේ තියෙනවා චූටි බල්බ් එකක් කොළ පාට. ඒ බල්බ් එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ CD එකක් DVD එකක් කියවනකොට. හැබැයි CD එකක් නැත්නම් DVD එකක් නැත්නම් කම්පියුටර් එක ඔන් වෙන වෙලාවට ඒ බල්බ් එක චුට්ටක් නිවි පත්තු වෙනවා. කම්පියුටර් එකට printer එකක් හයි කරලා තියෙනවා නම් සාමාන්‍ය print එකක් ගන්න වෙලාවට print කරන වෙලාවට තමයි අර තියෙන head එක මෙහෙම එහාට මෙහාට ගිහිල්ලා print වෙන්නේ. නමුත් කම්පියුටර් එක on කරන වෙලාවට මේ head එක පොඩි શબ્දයක් දාලා මේ පැත්තට ගිහිල්ලා නතර වෙනවා. ඔය මොකද වෙන්නේ? මේ යවන පාලන සංඥාවට මේගොල්ලෝ පොඩි සිග්නල් එකක් දෙනවා අපි ඉන්නවා කියලා.
එහෙම මේගොල්ලෝ ඔක්කොම සම්බන්ධ වෙලා නම් කිසි අවුලක් නැහැ. මොකද කරන්නේ? hard disk එකෙන් Windows කියන operating system එක, Linux කියන operating system එක, Ubuntu කියන operating system එක මොකක් හරි ඔයාගේ computer එකේ තියෙන එක. ඒක අරගෙන ඒකේ copy එකක් දානවා ගිහිල්ලා RAM එකට දාලා එතනින් එහාට computer එකේ පාලනය බාර දෙනවා කාටද? computer එකේ processor එකට නැත්නම් CPU එකට. ඊට පස්සේ මෙයා ආය ඊළඟ වතාවේ කම්පියුටර් එක ඔන් කරනකල් මෙයා පාඩුවේ පැත්තකටලා ඉන්නවා. මෙතනින් පස්සේ එයාගේ රාජකාරිය සමාප්තයි. ආය ඕන වෙන්නේ ඊළඟ පාර කම්පියුටර් එක ඔන් කරනවා. දැන් කොහෙද මෙයා ඉන්නේ? මේ ඉන්නේ බලන්න. ආගේ මදර් බෝඩ් එකේ ඔයාගේ මදර් බෝඩ් එකේ පේනවද? මෙන්න මෙතන. මෙතන වල පේනවා දිලිසෙන ස්ටිකර් එකක් අල්ලලා තියෙනවා. මේක ලං කරලා. මෙතන දිලිසෙන ස්ටිකර් එකක් අල්ලලා තියෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ඔය ෆර්ම්වෙයාර් එක නැත්නම් ස්ථිරාංගය. එයාගේ මත තියෙන දත්ත මකන්න බෑ. read only කියවන්න විතරයි. කියවන්න විතරයි. එයා ගාව තියෙන දත්ත කියවන්න විතරයි පුළුවන් මකන්න බෑ. කම්පියුටර් එකේ process එකට බෑ එයාගේ මත දත්ත මකන්න. ඔය මකන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? එකපාරක් කම්පියුටර් ඔන් කරනවා අපි මකනවා ඊළඟ පාර කම්පියුටර් ඔන් වෙන්නේ. ඒ නිසා ඒකේ තියෙන ඒවා කියවන්න විතරයි පුළුවන් මකන්න බෑ. අපි කියනවා read only memory එකක්. අපි ඉස්සරහට කතා කරනවා. ඇයි මේ දිලිසෙන ස්ටිකර් එකක් ගහලා තියෙන්නේ? හැබැයි එයාව නැකෙන්න පුළුවන් අර අපි කතා කරන පාර ජම්බූල කිරණයකට. අල්ට්‍රා වයලට් පාර ජම්බූල කිරණයක් කෙලින්ම මේකට වැදුනොත් තියෙන ඒවා මැකෙන්න පුළුවන්. ඒ නිසා ස්ටිකර් එකක් අලවලා තියෙනවා පරාවර්තනය වෙන පාර ජම්බූල කිරණයක් වැදුනොත් එහෙම ඒක ඇතුළට යන්නේ නැති. හරි? ඔන්න අපි එනම් හොඳට අහගන්න. ෆර්ම්වෙයාර් කතා කරා. මෙන්න බලන්න. ස්ථිරාංගත් අපි කතා කරා. හරි? මේ කවුද මේ ජීවාංග? ජීවාංග. කවුද මේ ජීවාංග? ජීවාංග තමයි ඔයාලා අපි. ඔයාලා මේවා ඉගෙන ගන්න මේ කම්පියුටර් එක පාවිච්චි කරලා වැඩ කරන්න. මොකද හේතුව තමයි මේ ලෝකේ තියෙන හොඳම හાર્ඩ්වෙයාර් තියෙන කම්පියුටර් එක, මේ ලෝකේ තියෙන හොඳම සොෆ්ට්වෙයාර්, මේ ලෝකේ තියෙන හොඳම ෆර්ම්වෙයාර් දාලා තියෙනවා. හැබැයි පුතාලා කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කරන්න මිනිස්සෙක් නෑ. data ටික එන්ටර් කරන්න මිනිස්සෙක් නෑ. දැන් ඔයාලගේ වැඩ කරන ප්‍රාලයකේ නැත්නම් දිස්ත්‍රික් ලේකම් එකේ කචේරියේ එහෙම නැත්නම් ඔයාලා වැඩ කරන අමාත්‍යාංශයේ ඔයාලගේ සිස්ටම් තියෙනවා. නේ? ඔයාලගේ ආදායම් බලපත්‍ර නිකුත් කරන පද්ධති තියෙනවා. විවාහ මරණ උපකරණ සාහිතික නිකුත් කරන පද්ධති තියෙනවා. හරි? පද්ධති. ඒ පද්ධතියට කවුරු හරි කෙනෙක් වාඩි වෙලා data එන්ටර් කරන්න ඕනේ. දත්ත දෙන්න ඕනේ. එහෙම වුණොත් මේ තොරතුරු නිර්මාණය වෙන්නේ. එහෙනම් නිකන් හිතන්නකෝ ලෝකේ තියෙන හොඳම හાર્ඩ්වෙයාර් තියෙන කම්පියුටර් එක, ලෝකේ තියෙන හොඳම සොෆ්ට්වෙයාර් තියෙනවා, ෆර්ම්වෙයාර් ලෝකේ තියෙන අලුත් මේවා. හැබැයි කම්පියුටර් ඔන් කරලා වැඩ කරන්න මිනිස්සෙක් නෑ. එහෙනම් දත්ත වලින් තොරතුරු නිර්මාණය කරන පොදු අරමුණට යන්න බැරි වෙනවා. එහෙනම් කම්පියුටර් එකේ මේවා තියෙනවට අමතරව පරිගණකය පාලනය කරන්න, පරිගණකයේ ක්‍රියාත්මක කරන්න, පරිගණකයේ වැඩ කරන්න මිනිස්සු ඉන්න ඕනේ. අන්න එහෙම ඉන්න මිනිස්සුන්ට අපි කියනවා ජීවාංග කියලා. පරිගණකය භාවිතා කරන උදවිය. ජීවාංග අපි කියන ලයිව් වෙයා. ඒ කියන්නේ කවුද? පරිගණකයේ පරිශීලක. පරිශීලක කියලා කියන්නේ user. ජීවාංග විදියට නමුත්. මේ පේපර් එකේ අහන්න පුළුවන් ජීවාංග සහ උදාහරණ. හරි? ජීවාංග සහ උදාහරණ. එතෙන්ට ලියලා හරියන්නේ නැහැ ජීවාංග සමාන. නිමල්, කමල් නම් ලියලා හරියන්නේ නැහැ. අවුද ජීවාංග. මේ බලන්නකෝ. අපි කියනවා පද්ධති
විශ්ලේෂක programming වලදී පාවිච්චි ඉන්න කට්ටිය අපි යාට කියනවා ඉංග්‍රීසියෙන් system analyst ක්‍රම ලේඛක අපි කියන ප්‍රෝග්‍රෑමර් දත්ත ක්‍රියාකරු අපි කියනවා data entry operator හරි ජාල ඉංජිනේරු මේ ඔක්කොම පරිශීලකයෝ ඔයා පරිශීලකයෙක් කම්පියුටර් එකේ වැඩ කරන ඕන කෙනෙක් පරිශීලක මම ඇහුවේ මම මේ කිව්වේ පේපර් එකේ ඇහුවොත් එහෙම පරිශීලකයන් හත තුන් දෙනෙකුට උදාහරණ උන් ඔය වගේ තුනක් ලියන්න හරි right ඔය කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හරි ඔන්න දැන් අපි පරිගණකයේ මූලික සංරචක හතර කතා කරමු හරි ඒ වගේ ටියුට් එක අරගෙන බැලුවොත් එහෙම අද අපි දීලා තියෙන ටියුට් එක අරගෙන බැලුවොත් එහෙම ඒ ටියුට් එකේ ඔන්න ඔය කියන දේවල් ටික තියෙනවා හරි අපි මේ කතා කරමු දේවල් ඔය ටියුට් එකේ දීලා තියෙනවා මෙතන ටියුට් 2 එක පාඩ දීලා තියෙන්නේ මේක මේ තියෙන මූලික සංරචන හතරක් තියෙනවා කියලා කිව්වා අපි දෘඩාංක ගැන කතා කරා පරිගණක පද්ධතියක දක්වන්න ලැබෙන මේ දෙයට අපි මේම කතා කරා බලන්න. හරි. ඊට පස්සේ මේ ආදාන උපාංග ඒවා ගැන අපි දැන් කතා කරනවා. මේවා ගැන කතා කරන්න යන්නේ දැන්. හරි. මෘදුකාංග ගැන කතා කරා. හරි. ඊට පස්සේ භාෂා මොනවාද ස්ථිරාංග ගැන කතා කරා. හරි සහ ජීවාංග ගැන කතා කරමු. දැන් අපි දැන් කතා කරන්නේ මම මේ ස්ථිරාංග වල කියලා අපි පරිගණක පද්ධතිය බලවේගීම් සඳහා අවශ්‍ය මූලික ක්‍රමවලින්. මේවා හැමතැනම තියෙනවා මට ඒක කියන්න බැරුණා. මේවා මේ කම්පියුටර්ස් වල විතරක් නෙවෙයි. මේවා තියෙනවා මොනවාද? ප්‍රතිශෝධන යන්ත්‍රවල. ශුද්ධ තරංග උදන මයික්‍රෝවේව් වලට. ජංගම දුරකථන iPod මේ හැමතැනකම ස්ථිරාංග තියෙනවා. අද වාහන වලත් තියෙනවා. එතකොට මේ බලන්නකෝ ජීවාංග මම උදාහරණ ටිකක් දීලා තියෙනවා. හරි මෘදුකාංග ප්‍රවර්ධක කාරක ප්‍රෝග්‍රෑමර් දත්ත ආදාන ක්‍රියාකරු පද්ධති විශ්ලේෂක මම තව ටිකක් බෝඩ් එකේ දුන්නා. හරි දැන් මම යනවා මේ දෘඩාංග කියන එකේ වර්ගීකරණයක් තියෙනවා. ඒ දෘඩාංග වර්ගීකරණය ගැන කතා කරන්න. හරි අපි ඒක කතා කරලා අපි යමු අද දීපු පේපර් එකක් ගැන කතා කරන්න තියෙනවා. හරි දෘඩාංග වර්ගීකරණය. දැන් ඔයාලට මම කිව්වා පරිගණකයේ අතින් අල්ලන්න පුළුවන් දේවල් tangible hardware නැත්නම් දෘඩාංග කියන. මේ දෘඩාංග හොඳට අහගන්න. මේ දෘඩාංග ප්‍රධාන ආකාර පහකට වර්ග කරනවා. මේ දෘඩාංග ප්‍රධාන ආකාර පහකට වර්ග කරනවා. හරි? එකක් ආදාන උපාංග.
අපි කියනවා ආදානුපාංග වලට අපි කියනවා input devices. Input devices ආදානුපාංග. ඊට පස්සේ ආයෙ කියනවා ප්‍රතිදානුපාංග. ප්‍රතිදානුපාංග. අපි කියනවා output devices. Output devices. හරි? output devices. ප්‍රතිදානුපාංග. ඊට පස්සේ ඊළඟට අපි කියනවා මතක උපාංග. අපි කියනවා memory devices. memory devices මතක උපාංග. ඊට පස්සේ ඊළඟට තියෙනවා පාලන හා සැකසුම් උපාංග. පාලන හා සැකසුම් උපාංග. අපි කියනවා processing and controlling devices. Controlling devices. ඊට පස්සේ ඊළඟ එක sannivedana. sannivedana උපාංග. sannivedana උපාංග. මෙන්න මේව දෘඩාංග වර්ගීකරණයක් තියෙනවා. ආදානුපාංග, ප්‍රතිදානුපාංග, මතක උපාංග, පාලන හා සැකසීම උපාංග සහ sannivedana උපාංග විදිහට. හරි? දැන් අපි ඉස්සෙල්ලාම අපි මෙයාව ගමු. අපි ඉස්සෙල්ලාම ගමු මෙයාව. අපි යාව අරන් යන ඊළඟ පිටුවට. අපි ගන්නේ කවුද? ආදාන උපාංග අරගෙන යනවා අපි ඊළඟ පිටුවට. මෙහෙන් එනවා අය ආදාන උපාංග. මොනවද මේ ආදාන උපාංග කියලා කියන්නේ? හරි? ආදාන උපාංග කියලා කියන්නේ මොකද්ද? ගොඩක් කට්ටිය කියනවා දත්ත ආදානය කරපු උපාංග කියලා. ගොඩක් කට්ටිය කියනවා දත්ත ආදානය කරපු උපාංග. right මට කියන්න මේ කියන දේවල් ටික තේරෙනවද? දැන් මේ කට්ටිය ප්‍රායෝගිකව හරි මම අකමැති මේ ඔන්ලයින් වැඩේට. මොකද ඔයාලත් එක්ක අර ඉන්ටරැක්ටිව් නැහැ. හරි චිත්‍රපටියක් බලනවා වගේ ඔයාලා අහගෙන ඉන්නවා. මම තනියෙන් කතා කරනවා. මට කියන්න මේ කියපු දේවල් තේරෙනවද? උගන්වන දේවල් තේරෙනවද? ඔයාලගේ මයික් එක මම ඔන් කරන්නේ නැත්තේ සමහර කට්ටියගේ අතින් වැරදිලා හරි මයික් එකක් ඔන් වෙන්න පුළුවන් නේ. එහෙම වැරදිලා මයික් එකක් ඔන් වුණාම මුළු පන්තිය හැමෝටම ඩිස්ටර්බ් එක. ඒ නිසා මේ මම මයික් එක මෙහෙන් ඕෆ් කරලා දිනනවා, මියුට් කරලා දිනනවා. පන්ති වුණාට පස්සේ මම වෙලාව තිබ්බොත් මොකද ඔයාලා දැන් හෙට වැඩට යන්නත් ඉන්නවා ගොඩක් කට්ටිය. බදාදා හරි ඔෆිස් වල රාජකාරී වැඩි දවසක් ඉතින් මේ නිසා මේ සාමාන්‍යයෙන් නම් පන්තියක් ඉවර කරාම මම 11ට පන්ති ඉවර කරොත් 11 මාර විතර වගේ වෙනකල් සාමාන්‍යයෙන් පන්තියේ ළමයි එක්ක කතා කරනවා. හරිද? හැබැයි ඔයාලා ගත්තොත් මෙතන ඉන්න ගොඩාක් කට්ටිය උදේ පාන්දර නැගිටලා රස්සාවට යන කට්ටිය. ඒ වගේම ගෙවල් වල පොඩි දරුවෝ ඉන්නවා. ඒතර ඒගොල්ලොත් එක්ක මේ වෙලාවත් 11 වෙනකල් ඇහලා තියාගෙන ඉන්නේ හරි අමාරුයි. ඒ නිසා මේ ඕනෙම වෙලාවක ඔයා ඉන්නේ ටෙලිග්‍රෑම් එකේ වුණත් දැන් මම කිව්වා WhatsApp එකේ ඉන්න හැමෝම ටෙලිග්‍රෑම් එකට එන්න කියලා. ඔයාලා WhatsApp හිටියත් ටෙලිග්‍රෑම් හිටියත් ඔයාලා ඕනේ වෙලාවකදී මාත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන්. හරි? දැන් මම දැක්ක සමහර වෙලාවලදී මේ සමහර කට්ටිය වැරදි වැටහීම් එක්ක ගෲප් ඇතුලේ සංනිවේදනය කරා මම දැක්කා. ඔයාලට ඔය ටියුට් එක දාන්නේ ලින්ක් එක දාන්නේ පන්ති ගැන විස්තර
අපේ රෙකෝඩින්ග්ස් දාන්නේ ඒ මම නෙවෙයි හරි දැන් සමහර කට්ටිය රිප්ලයි කරලා තිබ්බා සර් කිය thank you sir කියලා හැබැයි මම නෙවෙයි ඒ මේ මම හැමදාටම කියනවා වගේ මේ වැඩේදී අපේ ඉන්නවා කොටස් දෙකක් අධ්‍යයන සහ අනධ්‍යයන academic non academic හරි දැන් මම ඉන්නේ academic පැත්තේනේ මම ඔයාලට අධ්‍යයන අංශය උගන්වන වැඩේ කරන්නේ. ඒතකොට මම ওই group එක ඇතුලේ මම link එක දාන්න යන්නේවත් tube එක දාන්න යන්නේවත් recording දාන්න යන්නේවත් නෑ ඒක මට ඒක අදාළ නෑ. ඔයාලා මගෙන් ඇහුවොත් විෂය සම්බන්ධ ප්‍රශ්නයක් ඔයාලා මගෙන් ඇහුවොත් පන්තියේ උගන්වන විදිය සම්බන්ධ ප්‍රශ්නයක් ඒකට මම උත්තර දෙනවා. හැබැයි මේ group එක ඇතුලේ ඔයාලගේ attendance බලන්නේ ඔයාලා පන්තියට සම්බන්ධ වෙන්න බෑ. සමහර කට්ටිය කියනවා පන්තියට සම්බන්ධ වෙන්න බෑ. link එකට ගියාම log වෙන්න බෑ. ඒව බලන්නේ මේගොල්ලෝ. හරි. ඔය මේ දාන message එක දානකොට අර success online කියලා දාන්නේ. success online මේ success online කියලා කියන්නේ මේ මගේ විතරක් නෙවෙයි මේ තව ගුරුවරු ගොඩ දෙනෙක් ඉන්නවා. මේ අපේ පන්ති සංවිධානය කරන ආයතනය. ඒක මාර්ගගත ඔන්ලයින් ආයතනයක්. එතකොට ඒකේ ස්ටාෆ් එක තමයි ඔයාලා පන්ති සම්බන්ධ පරිපාලනමය කටයුතු කරන්නේ. කියන්නේ ටියුට් එක දෙන්නේ, ලින්ක් එක දෙන්නේ, රෙකෝඩින් එක දෙන්නේ. හරි. සමහර කට්ටිය පරක්කු වෙලා පන්තියට සම්බන්ධ වෙච්ච කට්ටිය පරණ ටියුට් ආයෙ කරනවා ඒව දෙන්නේ. හරි. පන්ති සම්බන්ධ තොරතුරු අහනවා ඒවා කියලා දෙන්නේ මේගොල්ලෝ. ඊට පස්සේ දෙසැම්බර් මාසෙ ඉඳලා පන්ති ගාස්තු එකතු කරන්නේත් ඒගොල්ලෝ. මට ඒවා මගේ සම්බන්ධ දේවල් නෙවෙයි. මම කරන්නේ උගන්නන එක. මම ඔයාලට Zoom link එක ගන්නවා, tube එක ගන්නවා, tube එක හදලා දෙනවා. දුන්නාට පස්සේ ඒක දෙන්නේ කවද්ද, දුන්නේ කොහොමද? ඒවා ඔක්කොම link එක දෙන්නේ ඒ සියලු දේවල්. හරි ඒ වගකීම මගේ අතේ නෙවෙයි තියෙන්නේ ඒකේ ආයතනය කරනවා. හරි පන්ති ගාස්තු එකතු කරනවාද නැද්ද ඒ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. මම කරන්නේ උගන්නන. හරි. එතකොට මේ ඔයාලා නිරන්තරයෙන් මගිනුත් අහනවා දැන් මේ ආයතනෙමුත් මට පොඩි මැසේජ් එකක් දාලා තිබ්බා ළමයි ගොඩක් ඒක අහනවා කියලා. මේ වෙලාවේ ඔයාලා පන්තිය යන අතරේ ආයතනයේ කෙනෙක් මේ රෙකෝඩ් මේ පන්තියේ අතරේ ඔයාලගේ උදව් වෙමින් ඉන්නවා. ඒ කියන්නේ සමහර කට්ටියට ඇහෙන්නේ නැහැ කියනවා, ලොග් වෙන්න බෑ කියනවා. ඒතර ඒගොල්ලන්ට ඒ අවශ්‍ය සහාය ආයතනයේ විදිහට දෙනවා. පන්තිය අතරේ මට කරන්න බෑ නේද? ඒකෝන සමහර කට්ටිය මගෙන් විතර අහලා තිබ්බා දෙසැම්බර් මාසෙ ඉඳලා පන්ති ගාස්තු කොහොමද කියලා. සාමාන්‍යයෙන් මෙහෙමයි කතන්දර. ඒකත් මම කියන්නම්. හරි. ඔය පෞද්ගලික දවසවල අපි පොඩි ඔය සම්බන්ධයෙන් ආයතනයත් එක්ක සක්සස් එකත් එක්ක අපි සාකච්ඡා කිහිපයක් තිබ්බා. සාමාන්‍යයෙන් අපි මුලින් අපි කියන්නේ ඉස්සර කලින් අවුරුදු වල සහ මුලින් අපි ඕක කරේ සාමාන්‍යයෙන් අපි මාසෙකට අපි පැය දෙකේ පන්ති 4ක් කරනවා. ඊට අමතරව පේපර් ක්ලාස් එකක් අවශ්‍යතාවයේ අනුව සමහර වෙලාවට සතියකට පැය ගාන විතර වගේ පේපර් ක්ලාස් එකකුත් අපි අවශ්‍යතාවයේ අනුව අපි කරනවා. ඒ පේපර් ක්ලාස් එක නම් අපි ඒක 100% ෆ්‍රී කරන්නේ. නොමිලේ කරලා පන්තිය. ඒක දෙසැම්බර් නෙවෙයි ආදිකටම පේපර් ක්ලාස් එක අපි නොමිලේ කරන්නේ. මේ තියරි පන්ති අපි සාමාන්‍යයෙන් මාසෙකට පැය 8ක් කියන්නේ සති 4ක පැය දෙක ගාන පැය 4ක් සමහර ඉතින් ඉන්න පුළුවන්කම තිබ්බොත් පැය දෙකමාරක් කරන දවසුත් තියෙයි. එහෙම කරලා ඔය ටියුබ් දීලා ඔය ටික ඔක්කොම කරලා අපි සාමාන්‍යයෙන් අපි මේ වෙනකල් කරගෙන ආපු සිස්ටම් එක තමයි මාසේ පන්ති ගාස්තු රුපියල් 1000යි. හැබැයි මම ඔයාලට ගිය සතියේ කිව්වා අපි චුට්ටක් බලමු ඔක සාකච්ඡා කරලා ඔක තව පොඩ්ඩක් එහෙම කරගන්න. ඒ කියන්නේ අඩු කරගන්න පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා. ඒ නිසා මේ කාලේ රුපියල් 1000ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හරිද? නිකන් කල්පනා කරගත්තොත් රුපියල් 1000ක් කියලා කියන්නේ තක්කාලි කිලෝ 3යි. හරිද? තක්කාලි කිලෝ 3යි. රුපියල් 1000ක් කියලා කියන්නේ තක්කාලි කිලෝ 3යි. මේ කාලේ හැටියට. හරිද? මේ කාලේ හැටියට තක්කාලි කිලෝ 3ක් ගන්න යන මුදල. ඒත් කමක් නැහැ. මේ දවස්වල ඉතින් ගොඩක් කට්ටියට ආර්ථික අපහසුතාවක් ඇති. ඒ නිසා අපි තීරණය කරා ආයතනයත් එක්ක අපි සාකච්ඡා කරලා අපි මේ අවුරුද්දේ 1000 ගන්න නැහැ. මේ අවුරුද්දේ අපි මේක 800කට කරමු කියලා. මොකද හේතුව මේ
මේ අවුරුද්දේ ගොඩක් කට්ටිය මේ කොරෝනා තත්ත්වය ඔය වගේ ප්‍රශ්නත් එක්ක ඉතින් අපි පොඩි ඩිස්කවුන්ට් එකක් විදියට මොකද මේ සම්බන්ධ තීරණ මට තනියෙන් ගන්න බෑ ආයතනයත් එක්ක කතා කරලා ඒ තීරණය ගන්න ඕනේ නිසා ඔය තීරණය ගන්න. ඒතකොට දෙසැම්බර් මාසෙ ඉඳලා ඔයාලගේ පන්ති ගාස්තු රුපියල් 1000ක් කියලා මම මුලින් කිව්වට 1000ක් නෙවෙයි ඒක ඔයාලා ගෙවන්න ඕනේ රුපියල් 800ක්. ඉතින් ඒකේතකොට ඔයාලා තීරණය කරන්න අපි පන්තිය කරගෙන යන විදිහට අපි උගන්වන විදිහට සහ අපි පන්තිය වෙනුවෙන් කැපකිරීම කරන විදිහට මාසෙකට රුපියල් 800ක් කියලා කියන්නේ පැයකට රුපියල් 200ක්. මේ පැයකට රුපියල් 200ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි A level පන්තියක් කරත් සාමාන්‍යයෙන් A level පන්තියක අපි පැයකට රුපියල් 5. يعني පැයකට රුපියල් 200කට වඩා ලොකු ගාණක් වැටෙනවා A level පන්තියක උනත් ඒ කියන්නේ සාමාන්‍ය පොල් පන්තියක උනත්. එතකොට ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න අපි මේ පන්තිය කරගෙන යන විදිහට සහ අපි මේ පන්තිය වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් කරන කැපකිරීමට මේ මුදල සාධාරණද නැද්ද කියන එක ඔයාලා තීරණය කරන්න. ඒතකොට අපි රුපියල් 800ක් ගන්නේ දෙසැම්බර් මාසයේ ඉඳලා. ඒතකොට ඒක දැන් ඊට පස්සේ ලබන සතියේ ඉඳලා මට මගෙන් අහන්න එපා සර් ගේ account number එක කියලා ගෙවන්න කියලා. ඒක මට කොහෙත්ම අදාළ කාරණයක් නෙවෙයි. ඒක ඔයාලට මේ සක්සස් ආයතනය ගිණුම් අංකයක් දෙයි. ඒ ගිණුම් අංකයට ඔයාලා මුදල් ටික බැර කරලා ඒ සක්සස් ආයතනයේ ස්ලිප් එක යවුවට පස්සේ ඒගොල්ලෝ ඔයාලව අවශ්‍ය විදිහට groups වලට add කරලා ඒ වැඩ කටයුතු ටික කරගෙන link එක දීලා ඒක කරගෙන යයි. මට කරන්න තියෙන්නේ පන්තියට පැය භාගයකට කලින් Zoom එක on කරලා 9ට පන්තිය පටන් අරගෙන මේ කාලේ උගන්නලා ඉවර කරන එක විතරයි. ඊට පස්සේ පහවදාට හරි ඊට පහවදාට හරි රෙකෝඩින් එක දෙයි. මම රෙකෝඩින් එක YouTube channel එකේ දානවා නම් ඒකත් අපේ පැත්තෙන් YouTube channel එකට රෙකෝඩින් වෙනවා. එහෙම නැත්නම් online රෙකෝඩින් එක YouTube channel එකට දාන්න නැතුව නිකන් link එක දෙනවා නම් ඒක success එකෙන් ඔයාලට ඒ වැඩේ කරයි. කොහොම හරි ඔන්න ඔකයි ඔයාලට ওই සම්බන්ධයෙන් කියන්න තියෙන කතන්දරේ. එතකොට නිකමට කල්පනා කරලා මේක හරි සිම්පල් කතන්දරයක්. රුපියල් 800 කියන එක පැය 8න් බෙදලා බැලුවොත් එහෙම පැයකට රුපියල් 100ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් මේ කාලේ ඉතින් ඇත්තටම එහෙම බැලුවොත් ඉතින් මේ පන්තිය ඔයාලා වෙනුවෙන් නිකන් ෆ්‍රී කරනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. හරි රයිට්. පැයකට රුපියල් 100ක් කියලා කියන්නේ නේ. හරි කමක් නැහැ. දත්ත ආදානය ගොඩාක් කට්ටිය කියනවා මේ ආදාන උපාංග වලින් කරන්න අපි පාඩමට යන්න. ගොඩක් කට්ටියකින් අහුවාම මොකක්ද ආදාන උපාංගයක් කියලා කියන්නේ? ගොඩක් කට්ටිය කියනවා ආදාන උපාංගයක් කියලා කියන්නේ දත්ත ආදානය කරන උපාංගලු. ගොඩක් කට්ටිය එහෙම කියනවා. දැන් මම කියනවා එහෙම ලියන්න එපා. ඒක පොඩි නිකන් සිල්වර ගණයේ උත්තරයක්. ආදාන උපාංගය යනු දත්ත ආදානය කරන උපාංග වේ. ඒක පොඩි සිල්වර උත්තරයක්. එහෙම නෙවෙයි ඔයාලා. දැන් කල්පනා කරලා බලන්න ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන මවුස් එක. ඒකත් ආදාන උපාංගයක් නේ. අපි මේ මවුස් එක පාවිච්චි කරන්නේ දත්ත ආදානය කරන්නද විධාන නැත්නම් උපදෙස් ආදානය කරන්නද? commands විධාන උපදෙස් instructions නේ. දත්ත විතරක් නෙවෙයි විධානත් දෙනවා උපදෙසුත් දෙනවා නේ. අපි මේ ටච් කරලා එහෙම දෙන්නේ උපදෙස් විධාන දෙන්නේ commands. එහෙනම් ආදාන උපාංග කියලා කියන්නේ දත්ත ආදානය කරන උපාංග නෙවෙයි පුතාලා. ආදාන උපාංග කියලා කියන්නේ මොනවාද? දත්ත උපදේශ සහ විධාන. දත්ත උපදේශ සහ විධාන ආදානය නැත්නම් ලබා දීමට භාවිත කරන උපාංග. දත්ත උපදේශ සහ විධාන data instructions and commands ලබා දෙන උපාංග ආදාන උපාංග. මොනවද මේ අපි දන්න ආදාන උපාංග? අපි දන්නවා යතුරු පුවරුව. යතුරු පුවරුව. හරි. මූසිකය. මයික්‍රොෆෝනය. ආදාන උපාංග. මේක තව දුරටත් ආදාන උපාංග සහ අනිකුත් උපාංග ගැන අපි තව දුරටත් ඊළඟ දවසේ කතා කරමු. අපි පේපර් එකට යන්නත් ඕන නිසා.
හරි උදාහරණ පොඩ්ඩක් පේපර් එකට උත්තර ලියන ස්ටයිල් එක උත්තර ලියන විදිහ ඒවා ගුරු කරගෙන අපි යන්න ඕන අපිට මාස 3ක් විතර තියෙන්නේ. ඒ කියන්නේ සති 12යි. අපිට උතර පේපර්ස් 12ක් අපිට කතා කරන්න පුළුවන්. ඊට අමතරව පේපර් ක්ලාස් එකක් එක්ක ගත්තාම අපිට වැඩි පේපර්ස් ප්‍රමාණයක් කතා කරන්න පුළුවන්. හරි. අර පේපර් එකේ ස්ට්‍රක්චර් එක දන්නවා නම් පේපර් එකේ තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 50ක්. එක බහුවර්ණ ප්‍රශ්නෙක උත්තර 4ක් තියෙනවා. ඒ වගේම 50 ඉඳලා 75 වෙනකල් තියෙනවා කෙටි උත්තර ලියන කොටසක්. ඒක වට දීලා තියෙන හිස්තැනේ කෙටි උත්තර ලියන්න පුළුවන්. කාලය පැය 2යි. එතකොට මේ ගැන අපි තවදුරටත් මේ ආදාන උපාංග ගැන අපි කතා කරමු. මේවා ක්‍රියාත්මක වෙන විදිහ ගැන. ඒවා සම්බන්ධ පොඩි වීඩියෝ ටිකක් තියෙනවා. ඒවත් එක්ක වීඩියෝ ලෙසන්ස් වගේ ඒවත් එක්ක අපි ඊළඟ දවසේ අපි කතා කරමු. අපි කියොත් රෙකෝඩින් මේ අපේ පේපර් එකට පේපර් එක ගත්තොත් අපි මෙහෙම පේපර් එකක් දීලා තියෙනවා. right පේපර් එකක් තියෙනවා. පේපර් 1 එක. right paper 1 right මේ බලන්නකෝ මේක අහනවා ඉස්සෙල්ලාම දැන් මේක මම අර කිව්වේ මේ වගේ තමයි දෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ පොඩි ඉඩක් දෙනවා ඊයේ තමයි ඔයා ලියන්න ඕනේ උත්තරේ ඔයාගේ දැන් මේක අහනවා right ඔයාගෙන් අහනවා දත්ත පිළිබඳ ලක්ෂණ 3ක් ලියන්න. හරි?